මහා කරුණාවෙන් මහා කරුණාවෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ සත්පුරුෂ පිරිස මැදිරිය තුල ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙනකොට
ධර්ම ශ්‍රවණයට කැමති ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසක් වෙනුවෙන් මේ ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ දානය කරලා දෙන්නත් කටයුතු සංවිධානය කළා. එයින් ධර්ම ශ්‍රවණය කරන පිරිස කොච්චරක්ද කියලා අපි දන්නේ නැහැ. විශාල පිරිසක්. එහෙමනම් ඒ අයත් මේ සත්පුරුෂ පිරිසත් ධර්ම ශ්‍රවණය කළ යුත්තේම උතුම් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනමයි. අපි ඒ බලාපොරොත්තුවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම සිහිපත් කරන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ලෝකේ තියෙන දුර්ලභම කාරණා පහක් පිළිබඳව. මේ දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සෑම උදෑසනකම භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා සිහිපත් කරනවා. හැම උදෑසනකම මේ කරුණු පහ භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා. ඒ කාරණා පහයි කෙටියෙන් සාකච්ඡා කරන්න අදහස් කළේ. පළවෙනි කරුණ තමයි භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා, මහණෙනි, මේ ලෝකේ බුද්ධෝත්පාදය කියන එක පරම දුර්ලභ කාරණාවක්. දෙවැනි කාරණාව තමයි, මහණෙනි, මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා උපදිනවා කියන එක ඊ타ත්ම දුර්ලභ අවස්ථාවක්. තුන්වෙනි කාරණාව තමයි, මහණෙනි, මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුණට නිරෝගී ෂණ සම්පත් ලබන එක තවත් ඊ타ම දුර්ලභ කාරණාවක්. හතරවෙනි එක තමයි, මහණෙනි, මේ ලෝකේ පැවිද්ද කියන ධර්මතාවය ඊ타ම දුර්ලභයි. අවසාන පස්වෙනි කාරණාව තමයි, මහණෙනි, මේ ධර්මය ලෝකේ පරම දුර්ලභයි කියලා. මේ කාරණා පහ හැම උදෑසනකම මතක් කරනවා. හේතුව තමයි ඒ කාරණා පහම සම්පූර්ණ වෙලා තියෙන හින්දා. ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ විතරද අදත් මේ කාරණා පහ එහෙම්මම සම්පූර්ණයි. අපි මේ ජීවත් වෙන්නේ බුද්ධෝත්පාදයක. බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. ඇයි බුදුවරු ඒ තරම්ම කලාතුරකින් පහළ වෙන්නේ? කල්ප ගණන් ගෙවෙනවා බුදුවරු නැතුව. කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුවරු නැතුව. මේ මහා භද්‍ර කල්පේ ලෞතර බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන බව ධර්මයේ පැහැදිලි කරලා දේශනා කරනවා. 5 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වෙන්නේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හැබැයි පින්නතුනි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ මහා කල්පේ නැසෙන්න මිනිස්යන්ට ජීවත් වෙන්න තවත් අන්තර් කල්ප 50 ගාණක් පවතිනවා. ඒ අන්තර් කල්ප 50 ගානෙම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඉන් පස්සේ මේ කල්පේ නැහෙන්න පටන් ගන්නවා. මේ කප නැහුණත් තවත් මහා කල්පම අසංකේයයක් යනතුරු ආයි ලෝකෙට බුදුරු පහළ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ තරම් අවාසනාවන්ත යුගයක් තමයි අපි ඉදිරියේ තියෙන්නේ. නමුත් අපි සියලු දෙනාම අද
පුදුම භාග්‍ය සම්පන්න කාලපකවානුවක උප්පත්තිය ලැබුවා. බුද්ධාන්තරයක් අපිට ආයෙත් හම්බුණා. සංසාරේ ඕන තරම් බුද්ධාන්තර මුණ ගැහුණා. මේක තවත් එක අවස්ථාවක්. එතකොට බුදුවරු මේ තරම්ම ලෝකේ දුර්ලභ බුද්ධත්වයේ ලබනවා කියන කාරණාව තරම් දුර්ලභ කාරණාවක් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඒ තරම්ම පරම දුර්ලභයි ලෞතුරා බුද්ධත්වයේ. ලෞතුරා බුද්ධත්වයේ ලබන එක පරම දුෂ්කරයි. ඒ නිසා බුදු බව ප්‍රාර්ථනා කරන අය ලෝකේ බොහෝම අල්පයි. ඒකයි බුද්ධෝත්පාදයේ මේ තරම්ම දුර්ලභ. ඇයි බුදු බව ප්‍රාර්ථනා කරන අය ඒ තරම් අල්ප? බුද්ධත්වයේ ලබන්න තියෙන දුෂ්කරතාවය. සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 4,00,000 පාරමිතා පිරුවා. සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 8,00,000 පාරමිතා පුරනවා. තව සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 16,00,000 පාරමිතා පුරනවා. ඒ සා දීර්ඝ කාලයක්. අපේ බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000යි. ඒ නිසා අපි කියනවා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා කියලා. ඒ කොතන ඉඳලාද? දීපංකර බුදුරජාණන් වහන්සේගේ මුණ ගැහිමෙන් පස්සේ ඊට කලින් ඉඳලා බුද්ධත්වයේ සඳහා සූදානම් වුණ කාලයේ මහා කල්ප අසංඛ්‍ය 16ක් වෙනම තියෙනවා. නියත විවරණ අරගෙන දසපාරමිතා අදිෂ්ඨාන කරලා පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා හැටියට සමත්‍රින්සත් පාරමී පුරපු කාලයේ තමයි මේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000. නියත විවරණයේ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ ලබනකොට සුමේද තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණ තාපසවරයෙක්. නොයෙක් ලක්ෂ ගණන් අනාගතයේ උපදින ආත්ම පිළිබඳව හොඳට පේනවා. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවනම් රහත් වෙන්න කොච්චර බණ ප්‍රමාණයක් අහන්න වෙයිද? සඳහන් කරන්නේ වචන 2යි කියලා. වචන 2ක් ඇහුවනම් සව් කෙලෙස් නැසලා රහත් වෙනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ වචන 2ක් අහලා උතුම් වූ අරහත්වය ලබාගෙන භයානක සංසාරයෙන් සදහටම සමුගන්න අවස්ථාව තිබිලත් ඒ අවස්ථාව උදා කරගත්තේ නැත්තේ සංසාරේ දුක් විඳින සත්වයන්ට අනුකම්පාව නිසාමයි. ඒ මහා කරුණාව ඈත ඉඳලම තිබුණා. බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒකේ සීමාවක් නැතුව ගියා. එහෙමනම් සුමේද තාපසතුමා දන්නවා මේ පාරමිතා 30 පිළිවෙලින් සම්පූර්ණ කරන කාලේ මට අපාය යන්න වෙනවා කියලා. කවුරුවත් සූදානම් වෙයිද තව කෙනෙක් වෙනුවෙන් අපායට යන්න? එහෙම සූදානම් වුණා නම් කෙනෙක් ඒ මහබෝසතාණන් වහන්සේ විතරයි. අදත් සමහර අය කියනවා කමක් නෑ මං ඔහේ අපාය ගියාවේ කියලා. අපාය ගැන දන්නවනම් හීනෙන්වත් හිතන්නේ නෑ එහෙම. නමුත් දන්නේ නැති හින්දා එහෙම කියන්නේ. නමුත් මහබෝසතාණන් වහන්සේ මනාව දැනගෙනම දැකලම නිරයට ගියත් කමක් නෑ. මේ පිරිස සංසාරයෙන් එතර කරවලාම මාත් එතරට යනවා කියලා හිතුවා. ඒ බුද්ධත්වයේ සඳහා තියෙන අමුතු තණ්හාවක් නිසාද? එහෙම එකක් නෑ පින්නතුනි. රහතන් වහන්සේ යන නිවනත් බුදුරජාණන් වහන්සේ යන නිවනත් පසේ බුදුරජාණන් වහන්සේ යන නිවනත් මේ නිවන කාටත් ඔක්කොම එකයි. ඒකේ වෙනසක් නෑ. එහෙනම් මේ තියෙන්නේ අපි කෙරෙහි අනුකම්පාව.
එහෙනම් නිරේ යන බව දන්නවා. තමන් වහන්සේ තිරිසන් ආත්මවල උපදින බවක් දන්නවා. ඒ තිරිසන් කියලා කිව්වට මේ ඇත්තු අස්සයෝ වාගේ ඊටාම උසස් කුලවලම ඉපදුනාද? නෑ, ඌරෝ වාගේ ආත්මවලත් ඉපදුනා. මාළු වගේ ආත්මවලත් ඉපදුනා. එහෙම ආත්මවලත් දුක් විඳා. අර නියත විවරණ ලබන කාලේ ඉබුවක් දන්නවා. මනුස්ස ලෝකෙ ඉපදිලා කොච්චර දුක් විඳද? ඒ කරුණ වෙනම ජාතක පාළියේ පැහැදිලි කරනවා බොහෝසේ. ශාන්තිවාදී තාපසතුමාට කලාබු රජුරු කස පාරවල් 2000ක් එල්ල කළා. ඒ කසෙන් පාරක් වැදුනහම හැම ගැලවිලා කසේට යනවා. ඒ වාගේ කස පාරවල් 2000ක් ඊට පස්සේ සම්පූර්ණ නහය කපලා අයින් කළා. මේ කාරණාව අහගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට හිතන්නකො කවුරු හරි අපේ නහය කැපුවොත් කොහොමද කියලා. යන්තම් නහයට පාරක් වැදුනහම තියෙන අමාරුව නහය කපලා අයින් කරන්න ආපුවම කොහොම වෙයිද? කන් දෙකම කපලා අයින් කරනකොට කොහොම තියෙන්නේ ඇද්ද? මේ එළවලු ටිකක් කපන්න ගිහිල්ලා පලා කොලයක් ලියන්න ගිහිල්ලා යන්තමට ඇඟිල්ල කැපුණාම තියෙන වේදනාව දවස් ගාණක් බැඳගෙන පොල් තලයක් ගාගන්න ගියාම යන්තමට හරි හිරමණේ ඇතුළු වුණාම තියෙන වේදනාව. එතකොට හිතන්නකෝ කන කපලා අයින් කරනකොට, නහය කපලා අයින් කරනකොට, බාහුව දෙකෙන් අත් දෙක කපලා අයින් කරනකොට, කලව දෙකෙන් කකුල් දෙක කපලා අයින් කරනකොට කොහොම දුකක් ඉවසන්නේ ඇද්ද? අල්ප මාත්‍ර ද්වේෂ සිතක් තමන්ට වද පමුණවන වදකයා කෙරෙහිවත් වදේ නියම කරන රජුරුව කෙරෙහිවත් ඇති කරගන්නේ නැතුව මෛත්‍රී චිත්තය පළුදු නොකරගෙන ඒ සියලු වේදනාවල් මේ ඉවසන්නේ කවුරු හින්දාද? මේ බණ කියන මමත්, මේ බණ අහන ඔබත් මේ සංසාරේ විඳපු සහ විඳින්න තියෙන දුක්ඛන්දරාවල් දැකලා අපි එකෙන් බේරන්නයි මේ උත්සාහය. ආන් එහෙම වීරිය වඩන උත්තමයෝ ලෝකේ පරම දුර්ලභයි. ඒකයි බුද්ධෝත්පාද මේ තරම්ම දුර්ලභ. ඊතා පහසුවෙන් නොලැබෙන බුද්ධෝත්පාදය සසර පෙර පින නිසා අද අපිට ලැබිලා තියෙනවා. මහණෙනි, කලාතුරකින් ලැබෙන බුද්ධෝත්පාදය ලැබුණ අවස්ථාව මග හරින්න එපා කියලයි හැම උදෑසනකම හාමුදුරුවන්ට කරන අවවාදය. ඉතින් මේ කරුණ තව බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න තියෙනවා. කාල වේලාවට අනුව මේ කාරණා පහම අපි ටිකක් කෙටියෙන් සිහිපත් කරමු. මොකද මේ කරුණ යම් ප්‍රමාණයකට අපි නොදන්නව නෙමෙයි නිසා. ඊළඟ දුර්ලභ කාරණාව තමයි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක. පරම දුර්ලභයි. බුද්ධෝත්පාදයක් ලැබුණා. නමුත් මිනිහෙක් වෙලා ඉපදුනේ නැත්තම්. ඒ නිසා මේ මිනිස්සෙක් වෙලා උපදින එක පරම දුර්ලභ කාරණාවක්. අපි නම් ඕන තරම් කාන්තාවෝ ගැබ් ගන්නවා දකින්නවා, කාන්තාවෝ දරුවෝ බිහි කරනවා දකින්නවා. ඒක නිකන් අපිට කල්පනාව නිකන් සාමාන්‍ය සිද්ධියක් වගේ. ඇයට බිහි කරන්න දරුවෙක් ඒ කුසේ පිළිසිඳ ගන්න මොන තරම් සංසාරේ පින් කරපු කෙනෙක්ද කලලයක් හැටියට ඇවිල්ලා බැහැගන්නේ. නිකම්ම හටගත්ත නෙමෙයි. සංසාරේ අප්‍රමාණව පින් කරපු කෙනෙක් තිරිසන් යෝනියකට, പ്രേත යෝනියකට, නිරේකට නොයා නැවත ඇවිල්ලා මනුස්ස කුසක තැම්පත් වෙන්නේ කොයිතරම් පින් කරලා තියෙනවද කියන කාරණාව වචන මාත්‍රයෙන් කියලා ඉවර කරන්න බෑ කවදාවත්. එහෙනම් ඒ උපදින හැම දරුවෙක්ම මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න සංසාරයේ අසීමාන්තික පින් කරපු අය. මේ ඉන්න සියලු දෙනාමත් සීමාවක් හොයන්න බැරි තරම් අප්‍රමාණ පින් කරපු අය. මනුෂ්‍ය ජීවිතයේ තරම්ම දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ මේ වෙනුවෙන් පෙන්නපු උදාහරණ ගොඩක් තියෙනවා ධර්මයේ. නමුත් පින්නතුනි එකක් සිහිපත් කළා නැවත නැවත ඒක හිතලා බලන්න කොයිතරම් දුර්ලභද කියලා. බාල පඬිත සූත්‍රයේ තියෙනවා
මෙහෙම උදාහරණයක්. මේක අපේ අය පුංචි කාලේ ඉඳලම අහලා තියෙන උදාහරණයක්. මං හිතන්නේ අහුවට අපි මෙව්ව ගැන එච්චර හිතලා නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සාගරයට වැටිලා තියෙනවා එක සිදුරක් තියෙන වියගහක්. ඒ වියගහේ තියෙන්නේ එක සිදුරයි. එතකොට මහා සාගරය කියලා කියහම අපිට පුළුවන් ද සාගරයේ සීමාව හොයන්න? අපිට පුළුවන් ද සාගරයේ මායිම පෙන්වන්න? එහෙම සීමාවක් මායිමක් සාගරයට නැහැ. මහ පොළොවත් එහෙමයි. අපේ රට පිළිබඳව අරගත්තහම අපි බස්නාහිර පළාත කියලා කොටසක් බෙදලා තියෙනවා. වයිඹ පළාත කියලා තව කොටසක් බෙදලා තියෙනවා. සබරගමු උතුර කියලා ආයෙ කොටස් වෙන වෙනම බෙදලා තියෙනවා. නමුත් ඒ වුණාට ඒ බෙදලා තියෙන්නේ එකම පොළොව. එහෙනම් මහ මුහුද ගැන කල්පනා කෙරුවා අපේ ප්‍රදේශයේ අපි දකින මුහුදට අපි කියන්නේ ඉන්දියන් සාගරය කියලා. තවත් ටිකක් ලෝකේ එහාට යනකොට අප්‍රිකානු මහා සාගරය. ලෝකෙ තවත් ඈතට යනකොට ඔය ඇන්ටාර්ක්ටිකාව වගේ බොහොම ඈත මුහුද. නමුත් මේ එක එක මුහුදවල්ද තව රතු මුහුද කියනවා, ගොළු මුහුද කියනවා. මේ එක එක මුහුදවල්ද එකම මහා සාගරයේ ඒ ප්‍රදේශවල තියෙන වෙනස්කම් වලට අනුව අපි වෙන් කරලා බෙදලා තියෙනවා මිසක් නැතුව සීමා මායිම් මහ මුහුදට නැහැ. ආන් ඒ සීමාවක් මායිමක් නැති මුහුදට තමයි මේ වැටිලා තියෙන්නේ එක සිදුරක් තියෙන වියගහ. අවුරුදු 100ක් ගත වුණාම එක ඇහැක් පේන කැස් බෑවෙක්. ඒ නිසා කන කැස් බෑවෙක් කියලා කියන්නේ. මහ මුහුදේ යට ඉඳලා ටික ටික උඩට එනවා. එතකොට පින්නතුනි හිතන්නකෝ ඒක කොහොම අහඹුද කියලා. වියගහ තියෙන ඉන්දියන් සාගරයේ. කැස් බෑවට ඇන්ටාර්ක්ටිකාවේ මතුවෙන්න බැරිද? අප්‍රිකාව දිහා මතුවෙන්න බැරිද? ජපානයේ දිහා මතුවෙන්න බැරිද? ඉතින් එතකොට හරියටම වියගහයි කැස් බෑවයි සම්මුඛ වෙන දවසක් එහෙම කාලයක් අපිට හිතා ගන්න පුළුවන්ද? නමුත් ඒ දෙන්න මුණ ගැහෙන එක වෙන්නේ නැහැ කියලා කියන්නේ බෑ. ඊ타ත්ම කලාතුරකින් වියගහ තියෙන තැනින්ම මෙයා මතුවෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඊටාම අහඹු සිද්ධියක්. නමුත් අහඹු දේවල් ලෝකේ කලාතුරකින් වෙනවා. දැන් බාන්නකො සමහර අය ලොතරැයි ගත්තහම ඊටාම අහඹුයි. සමහර කෙනෙකුට අංක ටික ඔක්කොම ගැලපිලා පළවෙනි තෑග්ග යදෙනවා. ඉතින් ඒක පුදුම අහඹු සිද්ධියක් නේ. ඒ වාගේ මේ කැස් බෑවත් ඊටාම අහඹු විදිහට වියගහ මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි ඒක ඉතින් අවුරුදු කෝටි ගානකින්ද ප්‍රකෝටි ගානකින්ද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ පරම දුර්ලභ කාරණාව නිතර වෙන්න පුළුවන්. කැස් බෑවයි වියගහයි මුණ ගැහෙන එක නිතර වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා මැරිලා නිරේක ගියොත් ආය මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක අර මුණ ගැහිමට වඩා පරම දුර්ලභයි කියලා. ඒ තරම් දුර්ලභ නම් මේ ජීවිතය ලබන එක මේ ජීවිතයක වටිනාකම කාටවත් කියන්න පුළුවන්ද? ආන් ඒ හින්දා මනුස්ස ජීවිතයක් කියලා කියන්නේ මිල කරන්න බැරි හැමදාම අමිල වූ වස්තුවක්. ඒ වුණාට ඒ වස්තුව හම්බ වෙච්ච අය ඒකේ තියෙන වටිනාකම දන්නේ නැහැ. රත්තරන්, මැණික්, මුතු පබළු වගේ දේවල් හැමදාම පරිස්සම් කරනවා. ඒවට මිලක් තියෙනවා. මාළෙට මිලක් තියෙනවා. වලල්ලට මුද්දට කරාඹුවට මිලක් තියෙනවා. ඒ වුණාට අපි පුදුම විදියට පරිස්සම් කරනවා. හැබැයි මේ එක ජීවිතයකටවත් මිලක් නැහැ. මිලක් නැත්තේ එක ජීවිතයක්වත් මිල කරන්න බැරි හින්දා.
මිලක් නියම කරන්න පුළුවන් දේවල් පරිස්සම් කරන මිනිස්සු අමිල වූ තමන්ගේ ජීවිතය පරිස්සම් කරන්න වීරිය වඩන බවක් පේන්නෙම නැහැ. මේ වාගේ උතුම් ජීවිතයක් ලබන්න සංසාරේ මොනවද කරන්න ඕනි කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේම පෙන්වුවා. යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙලා මැරිලා නිරයට ගියොත් ආය මිනිස්සෙක් වෙන එක තමයි අර තරම් දුර්ලභයි කියලා කිව්වේ. එහෙමනම් මනුස්ස ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ භයානක නිරයවල් වලට යන්නේ නැති වෙන්නේ තමන්ගේ ඊළඟ භවය ඊළඟ උපත ඊළඟට හම්බ වෙන්න තියෙන ඇඟ වෙනස් කරන්න පුළුවන් සාධකයක් මේ ලෝකේ තියෙනවා නම් වහවහ ඒක හොයාගන්න එක තමයි අපි විසින් කළ යුතු පළවෙනි කාර්ය බවට පත් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. අපිට හොයන්න දෙයක් නැහැ. සර්වඥතා ඥාණයෙන් හොයලා ඒක අපිට පෙන්වුවා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ හෙව්වේ මේ ප්‍රශ්න වලට උත්තර. උන්වහන්සේ හෙව්වා සංසාර සත්වයා සුගතියෙන් නික්මිලා දුගතියට යන්නේ ඇයි කියලා. මනුස්ස ලෝකේ නම් සිල් නැති හින්දා. පෙර පින් ඉවර වෙලාම යනවා. මනුස්ස ලෝකේ කියලා කියන්නේ ගෙවෙන පින් නැවත සම්පූර්ණ කරන්න පුළුවන් තැනක්. ගෙවිලා යන පිනත් සම්පූර්ණ කළා තව මහ පින් එකතු කරන්න පුළුවන් තැනක්. මෙහෙන් පින් එකතු කරලා දෙවියෙක් වෙන්නත් පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය පවුලක ඉපදිච්ච කෙනෙක් ඊටාම ඉහළ ජීවිතයක් ගෙවන්න හිතාගෙන කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න හිතාගෙන රජෙක් සිටුවරයෙක් වගේ ජීවත් වෙන්න හිතාගෙන රෑ දවල් දෙකේම මහන්සි වෙවි හොඳින් හෝ නරකින් ධනය උපයන්න මිනිස්සු යොමු වෙනවා. එහෙම යොමු වුණ මිනිස්සු මැරිලා ආපහු මනුෂ්‍යාත්මයක් හෝ දිව්‍යාත්මයක් හොයාගන්න සිල් සම්පූර්ණ කරන්න වෙහෙසෙන බවක් දකින්නේ නැහැ. අවුරුදු 60ක් 65ක් 70ක් වැඩිම වුණොත් ජීවත් වෙන මේ ජීවිතයේ සැප විඳින්න සිල් කඩන්න ඕන තරම් මිනිස්සු සූදානම්. අපේ කල්පනාව සිල් කඩලා හරි දියුණු වෙන්න ඕන කියලා. නමුත් ධර්මයේ උගන්වලා තියෙන්නේ සීලවන්තයාගේම බලාපොරොත්තු මුදුන්පත් වෙනවා කියලා. සීලවන්තයාගේම ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනවා කියලා. සිල්වත් වෙන්න ධනවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරියටම සම්මා දිට්ඨිය නැති හින්දා ඒක විශ්වාස කරලා කටයුතු කරන්න එළඹෙන්නේ නැහැ. එහෙමනම් නැවත මේ වාගේ උතුම් ජීවිතයක් මේ බණ අහන පිරිසටත් ඕනේ නම් අපි මොකද්ද කරන්න ඕනේ? උතුම් වූ සිල් ජීවිතේ සම්පූර්ණ කරන්න ඕනේ. සීලේ මට්ටම් විවිධයි. ඒකේ තියෙන පල්ලහැම මට්ටම තමයි තිසරණ සහිත පන්සිල්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණින් පස්සේ සුගතියක උපදින්න ඕනේ නම් මේ සිල් පද 5 ආරක්ෂා කරන්න කියලා. එතකොට තවත් ආරක්ෂා කරන්න දේවල් නැද්ද මේ ලෝකේ? පෙන්වන්න නැද්ද මේ ලෝකේ? තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට එහෙම දේශනා කළාද? ඇයි එහෙම දේශනා නොකළේ? අපිට මීට වඩා යමක් කරන්න අපහසු වෙයි කියලා දන්න නිසා. නමුත් පෙන්නලා තියෙනවා. කීව මේ 5 රකින්න කියලා. කොච්චරක් තිබුණද පෙන්වන්නේ? කෙලස් හැටියට 1500ක්. නමුත් සඳහන් කළාද සිල්පද 1500ක්ම රැක ගන්න කියලා. එහෙම දේශනා කළා නම් මොකකින් මොකක් වෙයිද කියලා තේරෙන්නේවත් නැහැ. ඇයි මේ 5ක් රැක ගන්න කියලා තියෙනකොට ඒකත්
රැකගන්න උත්සාහ නොකරනකොට ඒකත් අරකනම් අමාරුයි මේකනම් අමාරුයි ඔක්කොම කරන්න පුළුවන් මේ මදුරුවන්ට හරි මේ ගැහෙන එක නවත්ත ගන්න බැරි කියනවා සමහරු. සමහරු කියනවා ඒ ඔක්කොම කරන්න පුළුවන් මේ බොරු කියවෙන එක තමයි තාමත් නවත්ත ගන්න බැරි කියලා. මේවා එකක්වත් නොදැන කරනවද? හැම එකක්ම දැනගෙන කරන්නේ. මේ ශරීරයේ රෝම කූපයක්වත් හොල්ලන්න බෑ අපි දන්නේ නැතුව. ඒ හැම තැනටම හිතක් ඕනේ. එහෙනම් අපි කීවට මදුරුවන්ට එහෙම ගැහෙනවනේ කියලා. එහෙම වෙන්න අපි යන්ත්‍ර නෙමෙයි. අපිම හිතලා තීරණය කරලම තමයි ගහන්නේ. නමුත් දේශනා කළේ මේ සිල්පද පහ මනාව රැක්ක කෙනෙකුට විතරක් ආයසරයක් සුගතිගාමී ජීවිතයක් ලැබෙන බව. යමෙකුට තාම බැරි වුණා නම් මේ සිල්පද පහ රැකගන්න ඊළඟ තප්පරේ මැරුණොත් මොනවා වෙයිද? දුගතියට යන්නේක නවත්තන්න කවුරුවත් නැහැ. ඔහු බේරන්න ළඟට එන්න කිසි කෙනෙක් නැහැ. ළමෙක් නමුත් පන්සිල් නැත්තම් මරණාසන්න වෙලාවේ අම්මට කීවත් තාත්තට කීවත් ඒ දෙන්නට කොහොමවත් මේ ළමයා ගොඩගන්න බෑ. එයා ගොඩගන්න මව්පියෝ මුල් කාලේ කටයුතු කරලා තියෙන්න ඕනේ. ඒකනේ එක තැනක භාග්‍යතුන් වහන්සේක සූත්‍රයක දේශනා කළා ගාමිණී කියලා පුද්ගලයෙකුට ගාමිණී පරම්පරා ගණනාවක් සතුටු කරව මේ ලෝකේ ඉපදිච්ච අයට සත්පුරුෂයෝ හම්බුනේ නැත්නම් වුන් ආපහු යන්නේ නිරේට කියලා. අපේ අම්මගේ පැත්තේ අයයි තාත්තගේ පැත්තේ අයයි ඔක්කොම සතුටු වෙවි බල ඉන්නකොට මේ ලෝකෙට ඉපදිච්ච අය තමයි මේ ඔක්කොම. කාලයක් මව්පස පියපස දෙපාර්ශ්වයේම ඥාතීන් බලාගෙන හිටියා අපේ දුව අපේ අක්කා අපේ නංගි බිහි කරන දරුවා දිහා. ඉතින් එහෙම බිහි කරපු අය තමයි මේ ඔක්කොම. එතකොට පරම්පරා ගානක් සතුටු වුණා. ආන් එහෙම ඉපදිච්ච අයට සත්පුරුෂයෝ හම්බුනේ නැත්තම් ඒ ඉපදිච්ච කෙනාට මොකද වෙන්නේ? නතර වෙන්නේ නිරේ. එහෙනම් පුංචි කාලේ ඉඳලා තිසරණෙහි පිහිටවන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා පන්සිල් ගැන කියලා දෙන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා සිල් රකින්න ඒ අය උනන්දු කරන්න ඕනේ. හැබැයි ඒ අය සිල් රකින්නේ නැහැ. අම්මා තාත්තා සිල් රකින්නේ නැත්තම්. හැම වෙලාවෙම ආදර්ශයමයි ඒගොල්ලෝ බලන්නේ. වටින්නෙත් ඒක. පුංචි කාලේ ගොඩාක් බොරු කියලා ළමයිට පස්සේ සිල් රකින්න කියලා කීවට ඒකේ තේරුමක් නැහැ. මොකද එතකොට මව්පියන්ගේ වචනවල කිසි හරයක් වටිනාකමක් නැහැ කියලා එයාලා දකින්නේ. පුංචි කාලේ නිදි කරවන්න වෙච්චාම අඬනකොට කෑ ගහනකොට අම්මා බොරු වැලක් කියනවා. ඒ බොරු වලට බය ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වුණත් බලාගෙන ඉන්නවා. අම්මා කියන යක්කු බිල්ලෝ එන්නේ කවද්ද කියලා. ඒ වුණාට ඒගොල්ලෝ එන දවසක් නැහෙනේ. ඊට පස්සේ තීරණය කරනවා අම්මා කියන්නේ බොරු කියලා. ඊට පස්සේ අම්මා එහෙම කිව්වට ඒක පිළිගන්නේ. ඊට පස්සේ අම්මා කොව්වා කීවත් පිළිගන්නේ නැති තැනට මෙයා එනවා. සමහර අය ඊටාම ලාමක දේවල් වෙනුවෙන් ළමයින්ට අපාය දොරවල් අරිනවා. හොඳ ඉස්කෝලේකට දාගන්න ඕනේ කියලා බොරු ලිපිනයක් හදනවා. බොරු පදිංචියක් හදනවා. ළමයින්ටත් ඒ බොරු ලිපිනේ පාඩම් කරවනවා. බොරු වැලක් උගන්වනවා ඉස්කෝලෙන් ඇහුවොත් කියන්න කියලා. අවුරුදු 60 70යි ජීවත් වෙන්නේ. දැන් ඒකට මෙච්චර බොරු ගොඩක් උගන්වලා කොහාටද මේගොල්ලෝ යවන්න හදන්නේ? මේ නිරේටමයි යවන්න හදන්නේ. ඒ හින්දා කවදාවත් මව්පියෝ ගාව සිල් නැත්තම් දරුවන්ට එතෙන්ට එන්න හරි අමාරුයි. හරියට නිකන් අපි ඔක්කොම වලක වැටිලා ඉන්නේ. දැන් වල ඇතුලේ ඉන්න කට්ටියට පුළුවන් ද වලේ ඉන්න කට්ටිය එක්කෙනා ගොඩට දාන්න? එහෙනම් වලේ ඉන්න කට්ටිය ගොඩ ගන්න කවුරු හරි කෙනෙක් ගොඩ ඉන්න ඕනේ. අම්මයි තාත්තයි සිල්වත් නම් තමයි දරු පැටවු ටික ගොඩට අදින්න පුළුවන් වෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා සිල් කඩා ගන්න ගියහම අපි ඔක්කොම එනකන් බලාගෙන ඉන්නේ මනුස්ස ලෝකෙන් විතරක් නෙමෙයි
ආපහු මනුස්ස ලෝකෙට එයි කියලා. ආපහු දිව්‍ය ලෝකෙට එයි කියලා විතරක් නෙමෙයි. අපි එනකන් තවත් ලෝක ටිකක් බලාගෙන ඉන්නවා. දොරවල් අරගෙනම. ඒ තමයි නිරය, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ. මෙහෙම හිටියොත් අපිට ඒ දොරවල් වලින් ඇතුළට යන්න පුළුවන්. හැබැයි මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ආයෙත් රැකගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ අපිට මනාව දේශනා කරලා තහවුරු කරලා කරුණු පෙන්නලා තියෙනවා. ඉතින් අපි ඒ මගේ යන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ මොනව කරන්නද? පුද්ගලයෙක් බඩගිනි කියලා අඬනවා. ඊටාම ප්‍රණීත කෑම එකක් බෙදලා ගෙනහිල්ලා දීලා තියෙනවා. කෑම එක දිහා බල අඬනවා. ඒ කෑම පිඟානේ කිසි වරදක් තියෙනවද? එහෙනම් නොකා අඬන පුද්ගලයාගෙම තමයි වරද තියෙන්නේ. මිනිහෙක් පිටිපස්සෙන් කඩුවක් අරන් මරන්න එළවගෙන ඉනවා. බේරිලා යන්න ඕන තරම් පාර ඉඩ තියෙනවා. නමුත් ඒ පාර දිගේ දුවලා බේරෙන්නේ නැතුව තව එතෙන්ටම වෙලා කෑ ගහ ඉන්නවා. පාරේ වරදක් තියෙනවද? බේරෙන්න උත්සාහ කරපු නැති පුද්ගලයාගේම වරදක් තියෙනවා. සංසාරේ මේ තරම් භයානකයි. ඒ භයානක සසරින් මිදෙනවා නම් මේකයි මාවත කියලා දහම් මාවත අපිට පෙන්නලා දීලා තියෙනවා. නමුත් තාමත් ඒ දහම් මාවතට ආවේ නැත්තම් වරද තියෙන ධර්මයේද? වරද තියෙන ධර්මානුකූලව හැසිරෙන්නේ නැති අපේමයි. එහෙනම් තවත් උතුම් මනුෂ්‍ය ජීවිතයක් මීට වඩා සුගතිගාමී ජීවිතයක් අවශ්‍ය නම් තිසරණ සහිත පන්සිල් ගැන හිතන්නම වෙනවා. එහෙම නැත්තම් නම් රැකවරණයක් නැහැ. තුන්වෙනි කාරණාව ක්ෂණ සම්පත් ඊටාම දුර්ලභයි. බුද්ධෝත්පාදිකුත් හම්බ වෙනවා, මනුෂ්‍ය ජීවිතයකුත් හම්බ වෙනවා. වැඩක් නැන්නේ පිණිතුනි ක්ෂණ සම්පත් හම්බුනේ නැත්තම්. ඇස් පේන්නේ නැත්තම්, කන් ඇහෙන්නේ නැත්තම්, කතා කරන්න බැරි නම්, ඇවිදින්න බැරි නම්, අතපයෙන් වැඩ කරන්න බැරි නම් ඒ බුද්ධෝත්පාදයෙන් ඒ මනුෂ්‍ය ජීවිතයෙන් සම්පූර්ණ ඵල නෙලන්න බෑ. අපි කියමු අතපය නෑ, අනිත් ඔක්කොම හොඳයි. එයාට බණ අහන්න පුළුවන්. සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ අතින්ම හදලා, තමුන්ගේ අතින්ම පිළිගන්වලා රැස් කරගන්න තියෙන කුසල් ප්‍රමාණය රැස් කරන්න හැටියක් නෑ. තමන්ගේ දෝත එකතු කරලා වැඳගන්න මුළු ජීවිතේම භාග්‍යයක් නෑ. ඇස් දෙක අහිමි වෙච්ච කෙනෙක් තමයි දන්නේ ඇස් නැති එකේ දුක. අපිට අද ඇස් එච්චර වටිනාකමක් තේරෙන්නේ නෑ. අපිට ඇස් වලින් පේනවනේ. නමුත් ඇහක් නැති කෙනෙකුට තමයි ඇහි වටිනාකම තේරෙන්නේ. තමන් බිහි කරපු අම්මා දැකලත් නෑ. ජීවත් වෙන ලෝකේ දැකලත් නෑ. අහස කීවට, තරු කීවට, ඉර කීවට, හඳ කීවට අපි කියන වචන අහගෙන ඉන්නවා මිසක් කවදාවත් දැකලා නැහැ. ගෙයින් එළියට බැස්සහම උණුසුම දැනෙනකොට දැන් දහවල කියලා දන්නවා. ඒ වුණත් දවල් කොයි වගේද කියලා දන්නෙත් නැහැ. රෑ කොයි වගේද කියලා දන්නෙත් නැහැ. අවුරුදු 30ක් 40ක් බඩගිනිනකොට කණ්ඩ දුන්න ඕන එකක් කෑවා. නමුත් මේ කන බත් කොයි වගේද? මේ කන අල කොයි වගේද කියලා කවදාවත් දැකලා නැහැ. ආන් එහෙම පුද්ගලයෙකුට තමයි ඇස් නැති එකේ දුක හොඳට දැනෙන්නේ. අපිටත් දවසක මෙහෙම ඉන්න ගමන් ඇස් දෙක නැති වුණොත් තමයි තේරෙන්නේ මේ ඇස් දෙකේ තිබ්බ වටිනකම කොච්චරද කියලා. එතකොට මේ මනුස්ස ඇඟක් ලැබෙනකොට අනිවාර්යයෙන්ම ඇස් ලැබෙන්න ඕනේ කියලා කාරණාවක් තියනවාද? එහෙම එකක් නැහැ. ඇස් දෙකක් මේ ඇඟට ගන්න සංසාරේ වෙනම පින් ප්‍රමාණයක් කරලා තියෙන්න ඕනේ. මේ ඉන්ද්‍රියන් හම්බෙලා තියෙන්නේ එහෙමයි. ආන් ඒකයි සමහර අයට මුළු ඇඟම හොඳට හම්බුණා, ඇස් හම්බෙලා නැහැ. සමහර අයට අනික් ඔක්කොම හොඳට හම්බුණා, කන් හම්බෙලා නැහැ. තව සමහර අයගේ ඔක්කොම සම්පූර්ණයි, එක අතක් හීන් වෙලා වැඩ කරන්න බෑ. එකයි වැඩ කරන්න පුළුවන්. සමහරෙකුගේ අත් දෙකත් හොඳයි, එක කකුලක් ලෙඩ. මුළු ජීවිත කාලෙම යන්නේ තවත් ආධාරක කකුලක් අරගෙන. ඒ කියන්නේ කකුල් දෙකම හරියට ගන්න සංසාරේ වියදම් කරන්න තිබිච්ච පින් ප්‍රමාණය මදි වෙලා.
එතකොට ඔබ ගැන කල්පනා කරනකොට ඒ අයට වඩා සංසාරේ හුඟක් පොහොසත් වෙලා ඉඳලා. මොන වගේද? පින් වලින්. හිතේ හැටියට මේ ඇඟ සම්පූර්ණ කරගන්න පින් තිබ්බා. හිතේ හැටියට සම්පූර්ණ වෙලා නැහැ. නමුත් අඩුපාඩු නැතුව ජීවත් වෙන්න එකක් හම්බෙලා තියෙනවා. කවදාවත් හිතේ හැටියට සම්පූර්ණ එකක් අපිට හම්බෙන එකක් නෑ. මොකද මේ හම්බෙලා තියෙන ඇඟට කොහොමත් අපි අකමැතිමයි. ඇයි කොහොමත් අකමැති කියන්නේ? අපිට හම්බෙලා තියෙන පාටට කැමති නෑ. අපිට හම්බෙලා තියෙන රූපෙට කැමති නෑ. අපිට හම්බ වෙලා තියෙන දත් වලට කැමති නෑ. අපිට හම්බෙලා තියෙන නියපොතු වලට කැමති නෑ. ඒ හින්දා පස්සේ අපි කැමති විදිහට එව්ව හදාගන්න සිද්ධ වෙලා. මං කැමති විදිහට දත් හම්බෙලා නැති හින්දා ඒක ඇදලා බැඳගන්න සිද්ධ වෙලා තියෙනවා මං කැමති විදිහට හැදෙන්න. ඉතින් මට හම්බුණාට කැමති විදිහට හම්බෙලා නැන්නේ. මං කැමති රූපේ මට හම්බ වෙලා නැති නිසා විශේෂ උත්සවයකට වාගේ යනකොට සමහර ලාවට වෙනම ওই රූප ලාවන්‍යාගාරයකට වාගේ ගිහිල්ලා මං කැමති විදිහට ඒක වෙනම හදාගන්න සිද්ධ වෙලා. ඉතින් ඒක දුකක්. වියදම් කරන්න ඕනේ, සෑහෙන වෙලාවක ඒගොල්ලෝ කියන විදිහට ඉන්න ඕනේ. තෙමන්න බෑ, හොදන්න බෑ. නමුත් ඕක ස්වභාවයෙන්ම ලැබුණා නම් ඒකට එහෙනම් වෙනම පින් ඕනේ. ඒකයි මම කිව්වේ අපිට සරුව සම්පූර්ණ එකක් වෙනම ලැබෙන්න කොච්චර පෙරපින් ඕනේද කියලා. නමුත් අපිට සාමාන්‍ය එකක් අඩුපාඩු නැතුව හම්බෙලා තියෙනවා. ඒ පෙර කරපු ප්‍රමාණයට. එහෙනම් මේ ෂණ සම්පත් හම්බෙන්න වෙනම විශේෂ පිනක් ඕනේ. හැමෝටම ලැබෙන්නේ නැහැ එහෙම. ඊළඟ කාරණාව තමයි දුර්ලභ පබ්බජ්ජා. පැවිද්ද ලෝකේ ඊටාම දුර්ලභයි. පැවිද්ද ලෝකේ දකින්න නම් බුද්ධෝත්පාදයක් තියෙන්න ඕනේ. කෙනෙකුට පැවිද්ද ලබන්න නම් මනුෂ්‍ය ආත්ම භාවයක් තියෙන්න ඕනේ. තිරිසන්නුන්ට, යක්කුන්ට, පිසාචයන්ට කවදාවත් මහාන වෙන්න බෑ. මිනිස්සෙකුටමයි මහාන වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් බුද්ධෝත්පාදයක් අවශ්‍යයි. මනුෂ්‍ය ජීවිතයක් අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, ෂණ සම්පත් දුර්වල නම් මහාන කරන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වාගේ අය පැවිදි කරන්න එපා කියලා විශාල ප්‍රමාණයක් දක්වලා තියෙනවා. උපතින්ම ඇස් පේන්නේ නැත්තම්, උපතින්ම කන් ඇහෙන්නේ නැත්තම්, උපතින්ම අතපය පන නැත්තම්, උපතින්ම කතා කරන්න බැරි නම් ඒ අය පැවිදි කරන්න තහනම්. ශරීරයේ තවත් විකෘති ලක්ෂණ තියෙනවා නම් ඒ අය මහාන කරන්න තහනම්. පස්සේ කාලේ ජීවත් වෙනකොට ශරීරයේ විකෘති කරගෙන ඉන්නවා නම්, ඔය පච්ච කෙටිම් වාගේ දේවල් කරගෙන ඉන්නවා නම් ඒ අය මහාන කරන්න තහනම්. කෙනෙකුට එහෙම මහාන කරන්නත් පුළුවන් වෙයි. හැබැයි ඉතින් මහාන කරන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා. දැන් සමහර අය කියනවානේ මේ ජීවත් වෙච්ච කාලේ නෙමෙයි වටින්නේ. දැන් ජීවත් වෙන විදිහයි වටින්නේ කියලා. ජීවත් වෙච්ච කාලේ ඇඟ පුරාම ඒ වාගේ රූප සටහන් ඇඳගෙන නම් පස්සේ පැවිදි වෙලා කොච්චර ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණත් බුදුරජාණන් වහන්සේ පැවිදි කරන්න ඉඩ අවසර දීලම නැහැ. කරනවා නම් ඒ ලකුණු ටික මකලා එන්න ඕනේ. මකලා තුවාල කරගෙන ආවට භාග්‍යතුන් වහන්සේ පිළිගන්නේ නැවත හැම වැඩුණට පස්සේ ආපහු ඡායාවවත් පේනවද කියලා බලන්න ඕනේ. එහෙනම් ජීවිතේ වැරදුනොත් සමහර තැන්වල හිතාගන්න බැරි තරම් වරදිනවා. ඒ නිසා මේ ලෝකේ පැවිද්ද පරම දුර්ලභ දෙයක්. අවසාන කාරණාව ධර්මය. මහණෙනි, මේ ධර්මය ලෝකේ පරම දුර්ලභයි. අද නම් අපේ පින්නතුන්ට පැය 24 පුරාම බණ අහන්න පුළුවන්. සමහර පින්වන්ත ස්වාමින් වහන්සේලා එක දිගට පැය 12 විතර ධර්ම දේශනා කරනවා. එක තැන වාඩි වෙච්චාම පැය 12ක් එක දිගටම අහන්න අපි අද සංසාරේ පින් කරලා තියෙනවා. ඉතින් එහෙම ධර්මය අද අපිට බොහොම සුලභයි. නමුත් කාලයක් එනවා පරම දුර්ලභයි. දහම් සොඬාදී රජවරු
බණපදයක් වෙනුවෙන් ජීවිතේ දන් දුන්නා. එක බණපදයක් වෙනුවෙන්. නමුත් අද පැය ගණන් බණ අහන්නත් පුළුවන්. පොත් සාප්පුවකට ගියහම අල්මාරි පුරවලා ධර්මයේ දකින්නත් පුළුවන්. අවාසනාව එයින් ප්‍රයෝජන ගන්න හිතන අය අද හුඟක් අඩු වෙච්ච එක. මේ තමයි දුර්ලභ කාරණා පහ. මේ කාරණා පහ හැම උදෑසනකම බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා මහණෙනි මේ තරම් වාසනාවන්ත ජීවිත ලැබලා තියෙන්නේ නිරේට යන්න ඉඩ දෙන්න එපා කියලා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. ඔබත් මේ කරුණු පහ ජීවිතේ හැම මොහොතකම හිතන්න. එදිනෙදා කටයුතු කරනකොට එළඹෙන්න මුණ ගැහෙන්න හැම අත්දැකීමක්ම මේ කරුණු ඔස්සේ ගලපලා බලන්න. වැරද්දෙන් ඈත් වෙලා නිවැරදි ජීවිත ඔබත් පෝෂණය කරගෙන ඔබ යටතේ පෝෂණය වෙන දුවා දරුවන් පුළුවන් තරම් සීලයේ තුර සංවර කරවලා ලෝකෙටම කල්යාණ මිත්‍රයන් වෙමින් තමන් ඇසුරු කරන අයගෙනුත් එක යහළුවෙක් එක යෙහෙලියක් හරි සිල් මත පිහිටවන්න උත්සාහ දරන්න. එදාට ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක්. එදාට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් එතර ගෙනියන්නයි අපි වීරිය වඩන්න ඕනේ. ආන් ඒ කාරණාවත් සම්පූර්ණ කළා කියලා සතුටු වෙලා මැරෙන්න පුළුවන්. එවන් ජීවිතයක් පෝෂණය කරගන්න උත්සාහ දරන්න. ජීවිතයට මහ කුසල් එකතු කරගන්න මේ උදාර පින්කම අද මේ විදිහට සිදු කරගත්තා. මේ පින්කමේ දායකත්වයේ දරන්නේ රද්දොළුගම හපුගොඩගේ සීලා මහත්මිය, දූවරුන්, බෑනාවරුන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් විසින්. උතුම් අරමුණ ජයලාල් ද සිල්වා ආදරණීය ස්වාමි පුරුෂයා දයාබරණීය පියාණන් නිදන ප්‍රාප්තියට පත් වෙලා වසර 9ක් පිරීම නිමිති කරගෙන පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, දයාවති ආච්චි අම්මා වෙලන්ද වේලුම් සිඤ්ඤෝ සීයාටත්, ඩල්සි ලියනගේ මෑණියන් හා ජයන්ත ලියනගේ පියාණන්ටත්, පියසීලි නැන්දාට සහ සුමනසේන මාමාටත්, මාල්නී නැන්දාට සහ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ශිරාණි රණසිංහ මහත්මියට ඉක්මන් සුවය ලැබේවා. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු සාර්ථක වීම සඳහා සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී බව චිරජීවනයේ උදා වේවා. රටටත්, ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, සියලු රට වාසීන්ටත් රත්නත්‍රී අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.